ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. දෙයි සුපින්වත් මිනිසුන්ට සත්‍ය මඟ කියා දෙන ඔබේ ආලින්දයට අමා සදාම් රැගෙනෙන රූපවාහිනී මාධ්‍යයේ කල්යාණ මිත්‍රයා. ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙනෙන අසිරිමත් ධම්සක ධර්මදේශනාමය වැඩසටහනයි අප අදත් මේ ආකාරයෙන් ආරම්භ කරන්නේ. අදත් ධර්මදේශනාවට මහමෙවුනාව භාවනා අසපුවාසී පින්නත් ස්වාමීන් වහන්සේ නමක් මැදිරියට වැඩම කොට වදාලා. ප්‍රථමයෙන් පින්නත් ස්වාමීන් වහන්සේව මම নমස්කාර පූර්වකව පිළිගන්නවා. ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙනෙන අසිරිමත් ධම්සක වැඩසටහනෙන් ධර්මදේශනාමය වැඩසටහන තුළදී අප භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම කාරණා පිළිබඳවයි ඔබව දැනුවත් කරන්නේ. විවිධ මාතෘකා තුළ කතිකා කරමින් විවිධාකාරී වූ කාරණා පිළිබඳ ඔබේ නුවණස පහදා දෙන්නට අප ධම්සක වැඩසටහන තුළින් උත්සාහ කරනවා. ඒ පෙරගමනේ තවත් දිගහැරුමක් ආරම්භ කරන්නට මත්තෙන් භාග්‍යතුන් වහන්සේට සුවඳ මල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට දැහැත් සට්ටිය පිළිගන්නවා. ධර්ම දේශනාව සඳහා ආරාධනා කර සිටිමු. බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය. සුපින්නතුනි, අප භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සත්‍ය ඔබ ශ්‍රවණය කරන්නටයි දැන් සූදානම් වෙන්නේ. ශ්‍රවණය කරන්නට මත්තෙන් ඔබෙන් මේ ඉල්ලීම කරන්නට කැමැති. භාග්‍යතුන් වහන්සේ කෙරෙහිත් ඒ උතුම් ශ්‍රී සත්‍ය කෙරෙහිත් මහත් වූ ගෞරවයෙන් වගේම ශ්‍රද්ධාවෙන් මනාකොට හික්මීමකින් යුක්තව ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරනු ඇතයි අපි අපේක්ෂා කරනවා. එක කාරණයක් හරි ඔබේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් ඒ උතුම් උත්තරීතර ක්‍රියාවලිය ඔබේ ජීවිතයට ඒකරාශී කරගන්න කියන ඉල්ලීමත් අප ඔබෙන් කරනවා. මහමෙවුනාව භාවනා සුපවාසී පින්වත් ස්වාමීන් වහන්සේ අපට අනුකම්පා පිණිස අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට වදාරනසේක්වා. සාදු 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 සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. පන්සිල් සමාදන් වෙන්න කියන්න. මම සතුන් මැරීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි.
මම සොරකම් කිරීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. මම වැරදි කාම සේවනයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. මම බොරු කීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. මම මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන පිණිසද උපකාර වේවා. සාදු සාදු කියන්න මාත් එක්කම නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ධර්ම චක්‍රය ශ්‍රවණය කරන්න තමයි සෝදානම. ධර්ම චක්‍රය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට කියන නම. එතකොට ඉස්සෙල්ලා මේ ධර්මයේ දේශනා කරන්න පටන් ගත්තේ කොහෙන්ද? බාරාණසී ඉසිපතනි. ඒකයි ධම්සක කැරකුවා ධම්මචක්ක පවත්තන සූත්‍රය. ඊට පස්සේ 45 වසක් පුරා බුදුරජාණන් වහන්සේ 45 වසරක් ඒ දේශනා කරපු ධර්මයේ තමයි ශ්‍රාවක සංගරුවනත් දේශනා කරමින් අද දක්වාම මේ ධම්සක කැරකි යන්නේ. ධර්මයක් දේශනා කළාට පස්සේ ඒක දේශනා කළා මිසක් ආපස්සට ගියේ නැහැ. ඒ නිසා ධම්සක කියන එක ආපස්සට කැරකෙන්නේ නැහැ. අප්පතිවත්යන් කියලා කියන්නේ ඒකට. ආය ආපස්සට කැරකෙන්නේ. අද ධර්මයේ විදිහට මම දහම් කරුණක් විදිහට සිහිපත් කරන්න හිතුවා. බොහෝ දෙනෙකුට දැන් අපි මේ අනේ අපි ධර්මයේ හැසිරෙන්න ඕන, පින් කරන්න ඕන කියලා පටන් ගන්නවානේ.
මේක පටන් ගන්න විදිහ තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මම ධර්මයේ හැසිරෙනු කියලා එකපාරම ඔන්න ගෙදර භාවනා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ දවසයි දෙකයි ඒක ඉවරයි. දැන් හොඳට ගෙදර ටිකක් මේ මේස ටික එහෙම කළා දැන් සක්මන් කරනවා. මම රේඩියෝ එකේ බණ දානවා, ටීවී එකේ බණ දානවා. ධර්මයේ ස්පීන් කර ගන්න ඕන. දවසයි දෙකයි. දුවන්නේ නැහැ හැටි කාලයක්. එතකොට එතකොට මේක පටන් ගන්න සමහර අය ඔන්න දැන් මේකේ පිනක් දහමක් කරගෙන පටන් ගන්න එකපාරම රහත් වෙන්න දඟලනවා. එකපාරම අර එක මෑණි කෙනෙක් මන මොන ගැහුණා. එතුමිය අවුරුදු මේ මගේ මතක හැටියට අවුරුදු 40කටත් වැඩිය හෙදියක් විදිහට සේවය කළා. දැන් වයසයි. ඊට පස්සේ ඈ කල්පනා කළා මේ දැන් මගේ කාලේ ඉවරයි. මට පින් කරගන්න ගොඩාක් මේ තියෙන පොඩි කාලයයි මං ඉක්මනට දැන් පින් කර ගන්නවා. කියලා එකපාරම භාවනා කරන්න පටන් ගත්තා. ඒකට අධික තියෙන වීරියයි ඊළඟට භාවනාව පටන්ගෙන ක්‍රමානුකූලව කරගෙන යන්න තියෙන නොදැනුවත්කමයි හදිසියයි නිසා ඇගේ භාවනාවක් උනේ නැහැ. ඇය භාවනා කරනවා කියලා බොහෝ විට කරන්නේ ඉඳගෙන ඇස් දෙක පියාගෙන මනෝලෝකයකට යනවා. ඇයි මනෝලෝකේ අතරමං වෙනවා. ඊට පස්සේ ගිහිල්ලා ඔළුව හොල්ලා ඉන්නවා. ඉතින් අනිත් අය කියන මොකද අම්මා මේ දිෂ්ටි වෙලා වගේ නටන්නේ? මම දිෂ්ටි වෙලා නැහැ කියනවා. මං ඔළුව හොල්ලන්නේ නැහැ කියනවා. නමුත් මං ඉදිරියේ මං කිව්වා දැන් ඇස් දෙක පියාගෙන භාවනා කරන්න. ටිකක් වෙලා විනාඩියයි දෙකයි ඔළුව හොල්ලා මේ ඒ කියන්නේ එයාගේ මනස වෙනම ලෝකයකට යනවා. ගියාට පස්සේ කායික ක්‍රියාකාරීත්වය එයාට නොදැනී යනවා. ඊට පස්සේ මං කිව්වා මේ හොඳයි දැන් භාවනාව දියුණු කරගන්න ක්‍රමයක් කියන්න. දැන් භාවනාව නතර කරනවා. සතියක් දෙකක්. බෑම කිව්වා. කලබලයට කරන්න පුළුවන් නම් මොනව කරගන්න බැරිද? ඉස්සර කතාවක් තියෙනවා කලබලයට කොරස් කටෙත් අද දාගන්න බෑ කියලා. එහෙම වෙනවනේ. කලබලය කියන්නේ එහෙම එකක්. කලබල වෙලා මේක කරන්න බෑ. මං අර ওই ත්‍රිකුණාමලේ පැත්තේ ඉන්න කාලේ මට මේ ඈනි කෙනෙක් මුණ ගැහිලා ඇවිල්ලා කිව්වා ඒ කොටි කලබල කාලේ දවසක් එතුමියගේ පුතයි තව වැඩට සේවක කෙනෙක් අරන් හේනේ වැඩ කරන මිනිසෙකුත් අරන් දැන් හේනේ මේ හේන් කරනවා දවල් කාලේ උදේ 9ට විතර වැඩ පටන් ගන්න හවස 3-4 උන්ට වැඩ ඉවර කරනවා ඒ කාලේ ඊට පස්සේ ඔහොම දවල් කාලේ ඉන්නකොට දැන් 3 දෙනා ළඟ පුතයි අම්මයි ඊළඟට වැඩට ගත්ත මිනිස්සයා දැන් වැඩ. ඊනොට එකපාරම බෝම්බයක් මේ සද්ද එන බෝම්බයක් පුපුරනවා. ඒ ආපු ඒ සද්දෙට එතුමිය තමන්ගේ පුතාගේ අතින් අල්ලගෙන දිව්වා. කිලෝමීටර ගානක් දුවලා ගිහිල්ලා හැරිලා බලනකොට පුතා කියලා අතින් ඇදගෙන ඉවිල්ලා තියෙන අර වැඩ කරන මිනිස්සයා. මොකද එහෙම වෙන්නේ? කලබලයට. තේරුණා නේද? ඒ වගේ. ඊට පස්සේ මෙයාගේ තියෙන නොදැනුවත් බවයි කලබලෙයි ගැන මිනිස්සු කතා කරන්නේ. මිනිස්සු කතා කරන්නේ භාවනා කරන අයට වෙන දේවල්. භාවනාව හරියට කළා නම් ඒ තරම් සාන්ත දෙයක්, ප්‍රණීත දෙයක් වෙන කිසිම ලෝකයක කිසිම දෙයක නැහැ. ඒ තරම් පුදුම ශක්තියක් මේ භාවනාව තුළ තියෙනවා. හරියට කරනවා. හරියට කරන ස්වාමීන් වහන්සේලා දැනගන්න ඕන. ස්වාමීන් වහන්සේලා හරියට කරන්නත් ඕන, හරියට කියන්නත් ඕන. ඒක හාමුදුරන්ගේ වගකීමක්. ඒක කෙරෙන්නේ නැත්නම් අපි දන්නේ නැහැ. ගිහි අය අතරත් ඉන්නවා හරියට තේරුම් ගත අය. මට එහෙම කෙනෙක් මුණ ගැහුණා හේ ත්‍රිකුණාමලේ පැත්තේ. එක තාත්තා කෙනෙක් අවුරුදු 96ක් වෙනවා. ඊට පස්සේ මෙයා අවුරුදු 45 ඉඳලා මුදල් පාවිච්චි කරන්නේ වඩු වැඩ කරන්නේ. එතකොට මෙයා වඩු වැඩ කරලා මිනිසුන්ට මේ බඩු බාහිර ආදී හදලා කියනවා අපි නෝනත් එක්ක මුදල් ගණන් කටයුතු කරගන්න මාව සම්බන්ධ කරන්න බෑ නෝන දැහැමි. ඊට පස්සේ සාධාරණ ගණක් එතුමිය කියනවා එතුමියත් එක්ක තමයි මුදල් හදල් කටයුතු මෙයා කරන්නේ වැඩ කරන එක විතරයි. ඒකල රාත්‍රියට භාවනා කරනවා.
ඊට පස්සේ 96 දී ඒ වෙනකල් ලෙඩක් දුකක් නැහැ. 96 දී මෙතුමාට ආවා මේ ඇඟ ඇතුලේ පොඩි වේදනාවක්. ඉතින් පුතා මේ දරුවෝ ඇහුවා මොකද අප්පච්චි? මේ ඇඟේ පොඩි වේදනාවක් තියෙනවා. ඕක නම් ගණන් ගන්න ඕනේ. නෑ එහෙම එපා කියලා. මම හිතේ යාගේ දරුවෝ ඉන්නවා මේ ඉගෙන ගත්ත අය. ඊට පස්සේ යාලා කොළඹට ගෙනියන. ඊට පස්සේ කිව්වා ගෙනියන්න එපා. තව දවස් 3කට මොන මේ ගමන් බිමන්ද කියලා. ඊට පස්සේ නමුත් කියලා ගෙන්නගෙන ගියා. ගිහිල්ලා පරීක්ෂණ පැවැත්තුවා. පළවෙනි report එක බලලා දැන් දොස්තර මහත්තයා මේක වෙන්න බෑ කියලා ආයෙසරයක් බැලුවා. ඒ තුන්වෙනි වතාවත් බැලුවා. දැන් ඔක්කොම දරුවෝයි දොස්තර මහත්තයා ඔක්කොම කතාව. අර තාත්තා එළියේ ඉන්නවා. ඊට පස්සේ ඒකයි කතා කරගෙන මූණ දැන් අකුල වගේ එළියට ගියා. තාත්තා ඇතුළට ආවම ඇයි දොස්තර මහත්තයා? නෑ තාත්තා මේ report එච්චර හොඳ නෑ. ඊට පස්සේ කිව්වා මේ ඕකේ තියෙන්නේ වකුගඩු දෙක දිය වෙලා කියලාද? දැන් දොස්තර මහත්තයා පුදුම වුණා. තාත්තා කොහොමද දන්නේ? ඊට පස්සේ කියලා දොස්තර මහත්තයා මගේ ඇඟේ වකුගඩු දෙක දිය වෙලා මේ දැන් මම මේ ඉන්න විදියත් ඔබතුමාට පුදුමයි නේද කිව්වා. ඔව් තාත්තා කොහොමද දන්නේ? ඊට පස්සේ කියනවා මං අවුරුදු 45ක් දැන්. මං අවුරුදු 45ක් මගේ ඇඟ ඇතුළේ බැලුවා කිව්වා. ඉතින් මට ඕක ඔය මේ ඇඟ ඇතුළේ තියෙන දේවල් බලන එක මට හැටි දෙයක් නෙවෙයි කිව්වා. ඔබතුමාට පුදුම මාව මෙහෙම ඉන්න එක නේද කිව්වා. ඒක තමයි ධර්ම ශක්තිය කිව්වා. මං අවුරුදු 45ක් නිකන් හිටියේ නෑ. මේක තමයි ආනාපාන සතිය මං උපද්දවගත්ත සමාධිය තුලින් මං මගේ ඇඟ බැලුවා කිව්වා. සාමාන්‍ය කෙනෙක් නම් ওই වෙනකොට මැරිලා. නමුත් මගේ චිත්ත ශක්තිය බලවත් නිසා මට ජීවත් වෙන්න ප්‍රමාණවත්. නමුත් තව දවස් 3යි ආයුෂ ඉතුරු වෙලා තියෙන්නේ. දැන් මෙයා පුදුම දෙයක් කිව්වේ. නමුත් ස්පිරිතාලේ දැන්ම දරුවෝ විශ්වාස කරන්නේ නැහැ මේක. ඊට පස්සේ එක පුතෙකුට කිව්වා පුතා තව විනාඩි 10ක් විතර යනකොට මට හොඳටම ආසනීප වෙනවා. හැබැයි විනාඩි 10න් ආපහු මාව යථා තත්ත්වයට පත් වෙනවා. විනාඩි 10ක් යනකොට වේදනාව ආවා. ඔන්න මේ ඔක්සිජන් දුන්නා. විනාඩි 10න් ආයෙසුවයි. ඊට පස්සේ කිව්වා පුතේ හෙට දවල් 2-3 වෙනකල් විතරයි මං ඉන්නේ. හරියටම පහුවදා දවල් 2-3 වෙනකොට එයා මැරුණා. ගමේ ගොඩ කවුරුත් දන්නේ. ওই කතාව මං ඉස්මතු කරන කල් ඔය ඒ ගමේ ඒ දරුවෝවත් ওই කතාව දන්නේ. එතුමා ආනාපාන සතියෙන් හිත වඩපු හැටි සංසිඳලා කවුරුත් දන්නේ නැහැ. ගෙදර නෝනවත් දන්නේ නැහැ. අන්න ඒකයි හරියට කළොත් අපි කලබලයට පටන් ගන්නවා අඬ බෙර ගහගෙන පෝස්ටර් ගහගෙන බැනර් ගහගෙන අපිත් දැන් පින් කරන අය කියලා අවසානයේ මොනවත් නැහැ. ඉතින් මං කල්පනා කළා මේ මිනිස්සුන්ට මේ වැරදෙන පැටලිල්ල ඇයි පැටලෙන්නේ? නොදැනුවත්කම නිසා. මේ තමන් ළඟම ක්‍රම තියෙනවා. දැන් වැඩි ඕනේ මහා මංගල සූත්‍රයේ ඕනම කෙනෙක් දන්නවනේ. වැඩි ඕනේ කරණීය මෙත්ත සූත්‍රයේ ඕන කෙනෙක් දන්නවනේ. කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන අමා මහ නිවනට යනකල් වැඩපිළිවෙල. මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ පිළිවෙලට ධර්මය. එක බමුණෙක් ඇවිල්ලා ඇහුවා ගණක මොග්ගල්ලාන කියන ස්වාමිනී මේ පූර්වාරාමයට ඇවිල්ලා ඇහුවේ මේ පූර්වාරාමෙත් පිළිවෙලක් තියෙනවා. දොරටුව තියෙනවා, එන පාරක් තියෙනවා, පඩිපෙළ තියෙනවා, ආවාසයට ඇතුල් වෙන්න තියෙනවා වගේ පිළිවෙලක් තියෙනවා. අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා. ඉතින් ඒ වගේ ඊළඟට මම කිව්වා ස්වාමිනේ මම ගණන් උගන්වන මේ ආචාර්යවරේ මාත් පිළිවෙලට කිව්වා උගන්වන්නේ. 1 2 3 4 කියලා මම පිළිවෙලට උගන්වන්නේ. අකුරු ගන්නන අයත් පිළිවෙලනේ ඉස්සලා බෝල අඳින්න දෙනවා. ඊට පස්සේ ඉරි කෑලි අඳින්න දෙනවා. ඊට පස්සේ පාපිලිස් පිළි අඳින්න දෙනවා. ඊට පස්සේ නේද අකුරු අඳින්න දෙන්නේ. ඒ වගේ. ඉතින් ඒ නිසා බුද්ධ ශාසනයේ තියෙනවද අනුපුබ්බ කිරියා, අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ පටිපදා. පිළිවෙලට මේක කරගෙන යන ක්‍රමයක් තියෙනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ ලස්සනට විස්තර කළා. මේක පිළිවෙලට කරගෙන යන හැටි. මේ බුද්ධ ශාසනයේ සෑම දේශනාවකම අනුපුබ්බ පිළිවෙලක් තියෙනවා. පිළිවෙලට කරගෙන යන්න තියෙනවා. අගින් අත දැම්ම කියලා කරන්න දෙයක් නැහැ. දැන් මම කල්පනා කළා වැඩි දුර යන්න ඕනේ. මේ මහා මංගල සූත්‍රයේ හරියට තේරුම් ගත්තත් ක්‍රමේ තියෙනවා හරියට කරගෙන යන්න. අලුතෙන් කෙනෙකුට පටන් ගන්න. අලුතෙන් කෙනෙකුට පටන් ගන්න අවසානයක් දක්වාම යන්න ක්‍රමයක් මහා මංගල සූත්‍රයේ තියෙනවා.
දැන් ඒ කාලේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවරන හිටියේ සාවත්ති කියන්නේ ඒ කාලේ මිනිස්සු එළඳාම යනකොට ගැල් පටවගෙන ඇවිල්ලා ගැල් අරන් ඇවිල්ලා සවැත් නුවරට ඇවිල්ලා මිනිස්සුන්ගෙන් අහනවා කිම් බණ්ඩන් අත්ති අපි දැන් වෙළඳාම යන අය මොනවද උඹලගේ තියෙන බඩු අපි කරත්තවල පටන් ගන්නවා. ඊට පස්සේ මේ මිනිස්සු අහනවා කිම් බණ්ඩන් අත්ති මොනවද මෙහෙ නැත්තේ? සබ්බං අත්තිති සාවත්තිය. සියලු දේ තියෙනවා කියන අදහසින් තමයි සවැත් නුවර කියන්නේ. හරි ආඩ්‍යයි. ඒ සවැත් නුවර රංකහවණු අතුරා අනේපිඩු සිටුතුමා විසින් ගත්ත ඉඩමේ හැදපු වෙහෙර තියෙනවා. දෙව්රම් වෙහෙර. රාත්‍රී කාලයේදී මහස බබළුවාගෙන බලවත් දිව්‍ය රාජෙක් දෙව් පිරිස පිරිවරාගෙන පැමිණියා. පැමිණිලා බුදුරජාණන් වහන්සේ ළඟ එකත් පස් වන්දනා කළා එකත් පස්ව හිටගෙන මේ ගාථාව ඇහුවා. එතකොට මේ දෙවියා එන්නේ සියලු දෙවිවරු නියෝජනය කරලා. ඇයි මිනිස්සු අතර මීට අවුරුදු 12කට කලින් කතාවක් ඇති වුණා. හොඳ දේ, යහපත් දේ, වටිනා දේ, උප්පරි මනුස්ස ජීවිතෙන් උප්පරිම දෙයක් නෙලා ගන්නෙ කොහොමද? මංගල්‍යයකටපත් වෙන්නේ කොහොමද? යහපත් දේ මොනවද? මඟුල් කරුණු කියන්නේ මොනවද කියලා කතාවක් ඇති වුණා. තැන් වල ඇති වුණා. සමහර කට්ටියක් කියනවා දිට්ඨ මංගල. මොකක්ද දිට්ඨ මංගල කියන්නේ? දැක්ක දේ තමයි ශ්‍රේෂ්ඨ. දැක්ක දේ ශ්‍රේෂ්ඨයි කියන නිසා නේද ගේ ඉස්සරහ අපිට අර ලාෆින් කියලා මොකද්ද රූපයක් තියාගෙන ඉන්නේ. සමහර අය වාලම්පුරි. තමන්ගේ අම්මා තාත්තටවත් එච්චර වඳින්නේ නැහැ අර වාලම්පුරියට තරම්. වාලම්පුරි කියන්නේ හග්ගෙඩියක්. හග්ගෙඩියක් කියන්නේ තිරිසන් ලෝකේ සතෙක්. පුදුමයි. ඉන්දියාවේ තියෙන තුල්සි සාකේ කියලා. වෙනම පොඩි ගහක් හදාන ගහට වඳිනවා. එක ඒවා තියෙනවා. දිට්ඨ මංගල. සුතම ඒ දිට්ඨ මංගල නිසා තමයි මේ කලේ වතුර කලයක් අරන් ඉස්සරහට එන්නේ. ඊට පස්සේ කිරි වීදුරුවක් අරන් යේලිව මේ පිළිගන්නවා. පස්සේ කිරි වීදුරුවේ නෙවෙයි මේ කඩු කිනිසි වලින් එන ගන්නවා නැන්දම්මලා යේලිලා. මුලින් කිරි වීදුරුව අරන් එන්නේ. හරිම පරිස්සම් වෙන්න ඕන. දිට්ඨ මංගල. ඊළඟට සුත මංගල කියන්නේ අහනේ වගේ අතර ශ්‍රේෂ්ඨයි. අනේ ජය වේවා ජය වේවා ජය අපිටම සෙත් පතපු කටවල් කීයකින් අපිට සාප කරලා තියෙනවද ලෝකේ? ඒවා සදාතනික සිත් ප්‍රාර්ථනා නෙවෙයි. පැහැදිලි නේද? මුත මංගල කියන්නේ මේ දැනෙන ගඳ සුවඳ දිවට කයට ඒ වගේ දේවල්. ඉතින් ඒ නිසා මේක අවුරුදු 12ක් ලෝකේ පැවතුණා මේ මංගල කාරණා කියන්නේ මොකද්ද කියලා. දෙවියන් අතරට ගියා මොකද්ද මංගල කාරණා කියලා. දැන් මෙතන මම විශේෂයෙන් මේ මංගල සූත්‍රයේ කරුණු කීපයක් විස්තර කරන්න කියලා හිතුවේ. මංගල සූත්‍රය එක එක විදිහට විස්තර කරන්න පුළුවන්. මට හිතෙනවා කවුරු හරි එක්කෙනෙක් හරි මේ වැඩපිළිවෙල අල්ලාගත්තොත් මේක පිළිවෙලට කරගෙන යන හැටි ඒක යහපතක්. ඔබට මේ බුද්ධ ශාසනය පිළිවෙලට මේ බුද්ධ ශාසනයෙන් අහිංසකව ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඕනේ කමක් තියෙනවා නම් අන්න ඔබ වෙනුවෙන් මේ ධර්මයේ දේශනා කරන්න. මේක පිළිවෙලට හිමීට අහිංසකව කරගෙන යන්න. තමන්ගේ රස්සාවල් කරගන්න ගමන් දෙමව්පියොත් එක්ක ඉන්න ගමන් අමුදරුව පෝෂණය කරගන්න ගමන් ගේ දොරේ වතු පිටි කරන හේන් ගොවිතැන් කරන ගමන් බුද්ධ ශාසනයනුත් පිහිටක් කරගන්න උවමනාවක් තියෙනවා නම් ඒක කරගන්න හැටි හරියටම තේරෙන්නේ නැත්නම් ඔබ සඳහායි අද මේ ධර්ම දේශනාව. ඉතින් අර සක්‍ර දේවේන්ද්‍රයා දක්වා ප්‍රශ්නේ ගියා. සක්‍ර දේවේන්ද්‍රයා කිව්වා මේ බුදු කෙනෙක් ඉද්දී මොකටද මේ අපෙන් අහන්නේ? ගිනි පුපුර මහා ගිනි ජාලාවක් තියෙද්දි ගිනි පුපුරකින් ගින්දරක් හොයනවා. ඊට පස්සේ සුහිරු මඩලක් පායලා තියෙද්දි කණාමැදිරි එළියකින් එළියක් හොයනවා. ඊළඟට මහා අරටුවක් තියෙන මහා ශාකයක් තියෙද්දි කොළ අතු වලින් අරටුවක් හොයනවා. ඒ නිසා එහෙම කරන්න එපා කිව්වා. දෙවියන්ට විසඳ ගන්න බැරි, බඹුන්ට විසඳ ගන්න බැරි, මිනිසුන්ට විසඳ ගන්න බැරි ප්‍රශ්න විසඳන කෙනෙක් ඉන්නවා. කවුද? බුදුරජාණන් වහන්සේ. ඇයි ඒ බුදුරජාණන් වහන්සේ ළඟට ගියේ නැත්තේ? එක දෙවියෙකුට අණ කළා. ලස්සනට කතා කරන්න පුළුවන් දෙවි කෙනෙකුට. ඇතර මේ දෙවියට ඇත්තම ඒ දෙවිය දක්ෂයි.
ඒ නිසානේ දෙවියා ගිය ගම මහන්නේ බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයුං ආකංකමානා සොත්තානම් බ්‍රූහි මංගල මුත්තම. ඒ වෙලාවෙම කවියක් හදලා කියනවා බුදුරජාණන් වහන්සේ ඉස්සරහ පිට. ඒ වගේ දක්ෂ කෙනෙක් තේරුවා දෙවියෝ අතර. සක්‍ර දේවේන්ද්‍ර කිව්වා ඔබ දැන් ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් අහන්න ඕන. එතකොට අපි මේ ඉගෙන ගන්න මංගල කරුණු දෙවියන්ට මිනිසුන්ට බඹුන්ට අවුරුදු 12ක්වත් විසඳා ගන්න බැරි දෙයක් තමයි මේ තියෙන්නේ. අපිට තඹ දොයිතුවක් අපි ගණන් ගන්න. අපි මහා මංගල සූත්‍රය කියලා කිව්ව ගම අපිට ඒක ගාණක් නැහැ. ඒ කියන්නේ අපිට මැණික වටින්නේ ඇස් තියෙන කෙනාට. මැණික වටින්නේ මැණිකේ අගේ දන්න කෙනාට. අගේ දන්නේ නැති කෙනාට නෙවෙයි. දැන් බලන්නකෝ කිව්වා මේ මිනිස්සුයි දෙවියෝයි හිතුවා තේරුමක් කරගන්න බෑ මංගල කරුණු ගැන. ඒ නිසා යහපත හොයන ඒ අයට උතුම් මංගල කාරණා ගැන කියලා දෙන්න ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියලා වන්දනා කරනවා. මොන්න බලන්න මේ බුද්ධ ශාසනේ පටන් ගන්න හැටි. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා. බාලය අසුරු කරන්නේ. බාලය කියලා කියන්නේ තමන්ගේ හිතේ රාගාදී අකුසල තියෙනවා නම් තරහ යනවා තියෙනවා නම් බය බිහිත ස්වභාවයන් තියෙනවා නම් ඒවටමයි ඒ අයගෙන් කරුණු දෙන්නේ. දැන් අපි කියමුකෝ දේවාලයක් පිටිපස්සේ හරි අදහන් කේන්දර නැගත්ත පිටිපස්සේ හරි ඉන්න ආසාවෙන් ඉන්න කෙනෙක් ඉන්නවා කියලා අරය කියනවා අහවල් තැනක් තියෙනවා. අහවල් තැනක් තියෙනවා. අහවල් තැනක් මෙහෙමයි කියලා තව ඒ පැත්තටමයි යවන්නේ. පැහැදිලිද? ඊට පස්සේ ආසාවල් හිතෙනවා නම් ආසාව හිතෙන දේවල්මයි කියන්නේ. මෙහෙම එකක් වුණා කියලා අස්සන්ට කතා ගොනු කර කියනවා. තරහා යනකොට ඕන් ඔහොම තමයි අපෝ දන්නවද මෙහෙම කළා කියලා එයත් ටිකක් අතිනුත් දාලා කියනවා. කියවන තව තරහ වැඩි වෙනවා. බාලයා ආශ්‍රය දුරු කරනවා. පටන් ගන්න තැන. ඔතන තමයි පටන් ගන්න තැන. බාලයාගේ ඇසුර නැති වුණා. ධර්මයට යොමු වෙන්න ගියත් බාලයොත් එක්ක හරියන්නේ නැහැ. ඇයි ඇදලා ගන්නවා? මේ සිල් ගන්න යන්න ඉද්දින් කෝල් එකක් හරි එනවා. දැන් ටෙලිෆෝන් හැම එක්කෙනාගේ මත තියෙනවනේ පොඩි කෑලි. කක් හරි කෝල් එකක් අනේ මෙහෙමයි කරදරයක් ඉක්මනට එන්න අනේ එහෙම කරන්න එපා අපි අද අහවල් දිහා යන්න ඉන්නේ. ඔබතුමිය නැත්තම් අපිට පාළුයි වගේ. මේ ගිහිල්ලත් අපි වැඩන්නේ අනේ ඊළඟ පොයිට සිල් ගමු එන්න. කොහොම හරි ඇදලා ගන්නවා. අර පව්කාර ගොඩට. ඊට පස්සේ බාන ටිකක් අහන්න කියලා කැසට් එකක් හරි ටීවී එක හරි දානකොට අනේ පස්සේ හරි අහන්න පුළුවන් අනේ මෙහෙමයි කියලා එයා මොකක් හරි එහෙම නැත්නම් බාන ටිකක් දාලා අහගෙන ඉන්නකොට අරයත් එනවා. ඇවිල්ලා ඉතින් අර බාන ටිකත් අහන ගමන් දන්නවද බං අර කිගි අම්මෝ කියලා ඔන්න පටන් ගන්නවා වාතා වෙච්ච ටික. පෞකාරකම බාලයා ටික අයින් කරන්න ඕන. හොයාගන්නේ තමන්ගේ තියෙන ආශාව වැඩි වෙන විදිහට කටයුතු කරනවා. තරහ වැඩි වෙන විදිහට කටයුතු කරනවා. මුලාව වැඩි වෙන විදිහට කතා කරනවා. සීලයට ගෞරව කරන්නේ ඊළඟට භාවනාවට ගෞරව කරන්නේ ධර්මයේ අහන එකට ගෞරව කරන්නේ පින් කරන එකට ගෞරව කරන්නේ හොඳ දෙයට ගෞරව කරන්නේ හොයාගන්න විදිහ පැහැදිලිද? පණ්ඩිතානංච සේවනා අන්න පණ්ඩිතව ඇසුරු කරනවා. එයා සීලයට උපකාර කරනවා. අනේ මේ හැමදාම මේ වගේ උට්ටු වෙන්නේ යන්න සිල් ගන්න. බොහොම හොඳයි. කොච්චර එකක්ද? එයාට සමහරට එයාට සිල් ගන්න බැරුණත් එයා කියනවා අනේ මටත් මාත් හිතා ඉන්නවා බලන්න මේ දරුවෝ නිසා මේක කරගන්න බෑ. නමුත් ඔයාලා හරියන්න මාත් ඊළඟ පාර උත්සාහ කරනවා. දැන් එයා කියන්නේ ඔයා ඊළඟ පාර සිල් ගන්න අපි මේ වැඩේට යන් කියලා නෙවෙයි. ඔයා මේ අද යන්න මාත් උත්සාහ කරනවා ඊළඟ පාර හරිය එන්න. අන්න ඇසුරු කරන්න ඕන. ඊළඟට සත්පුරුෂයාගෙන් බුදු බණපද ඇහෙනවා. හොඳ ගැන ඇහෙනවා. යහපත ගැන ඇහෙනවා. කුසලයේ ගැන ඇහෙනවා. අන්න ඒ වගේ ඔයා සිල් ගන්න, බණ භාවනා කරන්න, හොඳ දේවල් කරන්න. එයාගේ ඒ දරුවෙක් කියමුකෝ අම්මට බයිනවා. අපේ අම්මා මෙහෙම නෑ ඔයා හිතන්න එපා අම්මලා දරුවන් ආදරේනේ. ආදරේට ඔය කියන්නේ.
සෙනෙහ ඇති කරනවා අම්මා ගැන. අපේ තාත්තා වැඩන්නේ අයියෝ මේ අපිට දෙනවද කියලා වුණ පටන් ගන්නවා. එහෙම කියන්න එපා තාත්තලා ආදරේනේ. සත්පුරුෂයෝ. ඉතින් දවසක් අර මේ දරුවෙක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාට කියලා තිබ්බා අනේ මේ අපේ අම්මා හරි නරක ගෑණි කියලා. එතකොට දැන් එහෙම කිව්වොත් සාමාන්‍ය කෙනෙක් මොකක් කියයිද? ඕකුන්නම් කියලා පටන් ගනී. ස්වාමීන් වහන්සේලා කියලා තිබ්බා මේ ඒ වුණාට ඒ අම්මා. ඒ අම්මානේ. දැන් කවුද ජීවකගේ මව්තුමිය බෙසඟනක් නේ. ජීවක කියන්නේ ජීවකට කිට්ටු වෙන්නවත් පුළුවන් ද කාටවත්. ජීවකී වෛද්‍ය ශාස්ත්‍රයේත් එක්ක. අර බිම්බිසාර රජුරවන්ට මේ බගන්දරා හැදිලා ඕගාලා ලී යනවා. ජීවකට එන්නේ කොහොම? ජීවක මෙන්න මේ නියපොත්තේ බෙහෙත් ටික ගාගෙන ආවේ. කෝ රජතුමනි බලමු කියලා බලන ගමන් මෙහෙම බෙහෙත් ඩිංග ගෑවා. එච්චරයි. ඊට පස්සේ අර මේ එක වෛද්‍යවරයෙක් කතා කරලා කිව්වා මේ මොකද්ද දොස්තරලා දෙන්නෙක් බැලුවා එක සිටුවරයෙක් හිටියා. ඒ සිටුවරයාගේ මේ ඔළුව පරීක්ෂණ පවත්ලා කිව්වා මෙයා තව දවස් 5යි ජීවත් වෙන්නේ. අනිත් කෙනෙක් දවස් 7යි අනිවාර්යෙන් මැරෙනවා. වෛද්‍යවරු දෙන්නේ ප්‍රකාශ දෙකක් කළා ලෝකේ ඉන්න හොඳම. ඊට පස්සේ මොකද කළේ ජීවක ගෙන්නවා. ජීවක බැලුවා. බලලා කිව්වා මං සුව කරනවා. හැබැයි එක ඇලෙන් මාස 7ක් ඉන්නවා. ඒ කියන්නේ එක මෙහෙම හැරිලා මාස 7ක් ඉන්නවා. එහා පැත්තටත් හැරිලා නෑ එක ඇලෙන් මාස 7ක් ඉන්න පුළුවන්ද කියලා හෙව්වා. ඊට පස්සේ පුළුවන් අම්මේ ඇයි මැරෙන්නේ එක්කෙනානේ. පුළුවන් කිව්වා. එහෙනම් කියලා අරයාගේ ඔළුව පැලුවා කෑලි 3කට. මේ ඔළුව කබල් 3කටනේ තියෙන්නේ. ඒක පැලුවා උඩින්. එතකොට ඒ වාගේ සැත්කමක් කරන්ඩ යාගේ ඥානෙ මිට අවුරුදු 2600කට කලින් අවුරුදු 20ක විතර කොල්ලෙක් ඒ වෙනකොට ජීවක. ඊට පස්සේ මොකද කළේ? මේ බලනකොට අනිත් අය දෙන්නක වටේ මොලේ ඇතුලේ ඉන්න පණුව දෙන්නේ. එක්කෙනෙක් ගත්තා දිගයි. කිව්වා මේ පණුව මේ මොලේ කන්න පටන් ගත්තා නම් එහෙම දවස් 5න් කනවා. මෙන්න මේ පණුව දැක්ක වෛද්‍යවරයා තමයි කිව්වේ දවස් 5න් මෙයා මැරෙනවා කියලා. තව පණුවෙක් ගත්තා. මෙන්න මේ පණුව මොලේ කෑවනම් එහෙම දවස් 7න් කනවා මොලේ. මේ පණුව දැක්ක වෛද්‍යවරයා තමයි කිව්වේ දවස් 7න් මෙයා මැරෙනවා කියලා. පණුව දෙන්න අයින් කළා. ඔළුව ආයෙ තිබ්බ විදියට කට්ට ටික මේව කළා. ඔළුව කබල මේව කළා බෙහෙත් ගෑවා. බෙහෙත් ගාලා අර එක ඇලෙන් තිබ්බා. දැන් ඔන්න 100 ආවා. දැන් එක ඇලෙන් ඉන්නවා. දවස් 7ක් හිටියා දැන් එක පැත්තකට. ඉන්නකොට කිව්වා බෑ මට ඉන්නම බෑ කිව්වා. ඉතින් කිව්වා නෑ ඔබතුමා පොරොන්දු වුණා මට. ඊට පස්සේ කිව්වා නෑ මට ඉන්න බෑ මම මැරුණත් කමන්නේ නෑ මං නම් අනිත් පැත්තට හැරෙනවා කියලා දැන් යටි ගිරියෙන් කෑ ගහනවා. ඊට පස්සේ හරි එහෙනම් එක පොරොන්දුවක් වෙන්න අනිත් පැත්තට පුළුවන් ද මාස 7ක් ඉන්න. ඉන්නම් මං අනිත් පැත්තට හරවපල්ලා කියලා කෑ ගහුවා. ඔන්න අනිත් පැත්තට හැරුවා ඉන්න දවස් දැන් 6 7 ඉන්න බෑ කෑ ගහනවා මම මැරිද්දේ මට නම් බෑ මෙහෙම. ඊට පස්සේ කිව්වා නෑ ඔබතුමා පොරොන්දු වුණානේ. පොරොන්දු ඊට පස්සේ කිව්වා නෑ එහෙනම් මං ඔබතුමා පොරොන්දු වෙනවද උඩ පැත්තට මාස 7ක් ඉන්නවා කියලා. ඊට පස්සේ හා කියලා ඔන්න අනිත් පැත්තට. 7 වෙනිදා කිව්වා මට නම් බෑ දැන් ඉන්න කියලා. ඊට පස්සේ ජීවක ඇවිල්ලා කියනවා සිටුතුමනි දැන් නැගිටින්න. මට ඕන උනේ එක පැත්තකට දවස් 7යි ඉන්න ඕනා තිබ්බේ. ඔක කලින් කිව්වා නම් දවසෙන් කෑ ගහනවා ඔබතුමා. දැන් නැගිටින්න කිව්වා. කොහොමද? බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ මගඵල ලැබූ ශ්‍රාවකයන් අග්‍රස්ථාන ලැබූ ශ්‍රාවකයන් අතර පෞද්ගලික බුදුරජාණන් වහන්සේ කෙරෙහි පෞද්ගලිකම ප්‍රසාදයෙන් යුක්ත ගිහි ශ්‍රාවකයන් අතර අග්‍ර ජීවක කාගේ පුතෙක්ද? වෙසඟනන්ගේ. ඒ නිසා මේ ඒවා නෑ මව්මයි පියාමයි. අපි ඉපදෙනකොට බෙල්ල මිරිකුවේ නෑනේ. මේ ඇඟපත හොඳට හදලා තියෙන්නේ. ඊට වැඩිය මොනවද? අපි දරුවෝ යාළ වෙනම චරිතයක්. එක එක්කෙනා අපිට බෑ අපි ඔක්කොම ලෝකයක් හදාගෙන යන්න. දෙමව්පියෝ අපි හදනවා මිස අපි දෙමව්පියෝ හදන්න පුළුවන්ද? බෑ. අන්න ඒ කියනවා මෙහෙමයි මව්ගේ ගුණ පියාගේ ගුණ කියනවා. ඒ කියනකොට අපි හිත සංසිඳෙනවා.
පැහැදිලි නේද? ඒ අය සත්පුරුෂයෝ. අන්න ඒ අය ඇසුරු කරන්න ඕන. ලස්සනට මේ දහම් වැඩපිළිවෙලේ යනකොට අසත්පුරුෂයෝ ටික බැහැර වෙලා සත් පුංචි පිරිසක් එකතු වෙන්නේ. පුංචි පිරිසක්. ගිහිල්ලා දහම් පොතක් බලනකොට අනිත් අය කියනවා හරි පිස්සුද? ඔයා වයසට ගිහිල්ලාද? ඔයාට තොල්මාදිද? ඔයාට පටන් ගත්තද ආලෝසංග ඉඳලා බණ කියවන්න පටන් ගත්තද? කියලා ආයෙ කියනවා. ඒකට එයා මෙහෙම අර ධර්මයේ කියන එක නතර කරනවා. අහිංසක මිනිස්සු ඉන්නවා. රස්සාවල් කරන තැන ලාච්චුවේ පොත දාගෙන කියවන්නේ. අනිත් අයනුත් ලාච්චුව වහනවා. සත්පුරුෂ ලෝකයක් නැහැ. එහෙනම් මේ බුද්ධ ශාසනේ පිහිට ලබා ගන්න එක පටන් ගන්නවත් විදිහක් නැහැ මේ ලෝකේ. ඔබ පටන් ගන්න කැමති නම් මේ ධර්මයේ දියුණු වෙන වැඩපිළිවෙල පටන් ගන්නේ එතනයි. මොකද්ද? අසත්පුරුෂයෝ බැහැර කරනවා, සත්පුරුෂයෝ ඇසුරු කරනවා. අසත්පුරුෂයෝ බැහැර කරපු ගමන් ඉතුරු වෙනවා කවුද? සත්පුරුෂයෝ ටික. ඒක අර තියෙන්නේ ගලේ නේ ශෛලයේ මාණික්යන් කියලා ගලෙන් ගලට මැණික් නෑ. දැන් අපි කියමු මැණික් ගරන්න ගියල් කූඩයක් ගරනකොට ඒකේ තමයි පොඩි දලං කැල්ලක් තියෙන්නේ. පැහැදිලිද මං කියන එක? ඒ වගේ හැමතැනම මැණික් නෑ. සුළු පිරිසක්. සමහරට ඔබ අපි කියමු රෝහලක සේවය කරනවා නම් එහෙම නැත්නම් මේ ඔෆිස් එක සේවය කරනවා නම් සමහරට එක්කෙනෙක් ඇත්තේ එතන සත්පුරුෂයෙක්. සමහරට දෙන්නයි. පැහැදිලි නේද? ඒකයි ඔක්කොම ඉන්නේ ලොකුවට. ටයිකෝඩ් දාගෙන ටස් ගහලා සපත් දෙක දාගෙන එහෙට යනවා නම් හලෝ කියලා කතා කරනවා නම් හායි කියලා කතා කරනවා නම් ඔක්කොම ඉන්නවා. ඒ පැත්තටම ඉන්නේ මොන හරි පාටියක් ගමු කියනවා නම් ඔක්කොම ඉන්නවා. ධර්මයට නෑ. ඊට පස්සේ බලන්නකෝ එතනින් පටන් ගත්තොත් වෙන ඊළඟ දේ පූජාච පූජනීයානම් ඒතම් මංගල මුත්තම. පිදියේ ඊට පස්සේ සෑයක් දකින්නට ගෞරවය හට ගන්නවා. බෝධීන් වහන්සේ නමකට ගෞරවය හට ගන්නවා. තාත්තා ගැන ගෞරවය හට ගන්නවා. අම්මා ගැන ගෞරවය හට ගන්නවා. සංඝයා ගැන ගෞරවය හට ගන්නවා. වැඩිහිටියය ගැන ගෞරවය හට ගන්නවා. පීදිය යුත්තම් පුදන්න පටන් ගන්නවා. ඇයි ඒකෙන් බැහැර වෙන්න නෙවෙයිනේ කල්යාණ මිත්‍රයන්ගෙන් ඇසුර ලැබෙන්නේ. කල්යාණ මිත්‍රයන්ගෙන් කරුණු ඇහෙන්නේ ඇසුර ලැබෙන්නේ පීදිය යුත්තම් පුදන විදිහට. පැහැදිලි නේද මං කියන එක? අන්න පටන් ගන්න තැන. ඊළඟට ඕනේ එහෙනම් කල්යාණ මිත්‍රෝ ඇසුරු කරලා මේ පාප මිත්‍රයෝ බැහැර කරනකොට බැහැර කරන ධර්මයේ පටන් ගන්න තැන. එතකොට පිදියේ යුත්තම් පුදන්න පටන් ගන්නවා. එහෙනම් ඔන්න ඔබට තුන්වෙනි පියවර. පළවෙනි ගෞතම බුදුසසුනේ පිහිට ගන්න කැමති නම් පළවෙනි පියවර අසත්පුරුෂෝ අත්හරින එක. අත්හරින්නේ කොහොමද? කතා කරනවා උඹ අසත්පුරුෂේ ඵලයන්. උඹ එහෙමද? නෑ. හිතෙන් අත්හරිනවා. මේ අය ඇසුරු කරලා වැඩක් නෑ. හැබැයි තමන්ගේ යුතුයකම් වෙනවා. පිදියෙත්තම් පුදනවා. තමන්ගේ යුතුයකම් ටික වෙනවා. සත්පුරුෂෝ ඇසුරු කරනවා. තමන්ගේ මිනිසුන්ට වෙන්න ඕන සේවය වෙනවා. හිතෙන් බැඳිලා නැහැ. හිතෙන් බැඳෙන්නේ කාටද? සත්පුරුෂයන්. එක දෙක පිදිය යුත්තම් පුදනවා. සෑයවල් වඳින්න, බෝධීන් වහන්සේලා වඳින්න, මේ සංඝයා වඳින්න පුදන්න, දන් දෙන්න හරි ආසයි. ඔන්න තුන්වෙනි පියවර. තව මෙයා සිල්වත් වෙලාද? සිල් කතාවකට ආවේ නැහැ තාම. තාම සිල් කතා, බණ භාවනා කතාවට තාම ආවේ නැහැ මෙයා. මතක තියාගන්න. ඒවට ආවේ නැහැ. සති භාවනා ඒවට ආවේ නැහැ. චතුරාර්ය සත්‍ය අහන ඒවට තාම ආවේ නැහැ මෙයා. දැන් මේ පටන් ගත්තා මෙයා. දැන් තවම රස්සාවක් කරගෙන ඔහේ ඉන්නවා. ඔහොම ඉන්නකොට ඔන්න ඊළඟ පතිරූපදේශ වාසෝච. මෙහෙම ඉන්නකොට යාට පරිසරයක් හැදෙනවා. පතිරූපදේශ වාසෝච කියන්නේ සංඝයා නිතර ඉන්නවා නම් ධර්මයේ අහන්ට නිතර තැන් තියෙනවා නම් පැහැදිලිද? අන්න ඒක මංගල කාරණයක්. එතකොට අපි දැන් මේ ලංකාව කියන්නේ පතිරූපදේශයක්. ඇයි ඔළුව හැරිච්ච අතේ ගියා සෑයක් බෝධියක් තියෙනවා. සංඝයා ඉන්නවා. නිතර දකින්න පුළුවන්. දැන් මේ ටීවී රේඩියෝ තියෙන නිසා දැන් මේ බුදුරජාණන් වහන්සේගේ බුදුබණ පද අහන්න මේ දැන් අවස්ථාව තියෙනවා. දැන් සද්ධායක දාගත්ත ගමන් අසුපුවක ඉන්නවා වගේ මුළු දවසේම. පතිරූපදේශ වාසෝච. මේ පිට රටවල ආයේ කොච්චර පිහිට ගන්නවද? දැන් ඔබ මේ මෙතන ඔබ කිහිප දෙනෙක් ධර්මය අහනකොට මේ ධර්මයේ කී දහහක් පිටින් අහනවද?
ඒතර ඔබ මේ ධර්මයේ දාහනේ දෙන එක හිස්ස ගන්න නෙවෙයි. මේ බණ පදයකින් හිත සංසගෙන කී දෙනෙක් කතා කරනවද? මේ ශ්‍රද්ධායක ඉන්න අය දන්නවා. අනේ අහවල් ධර්ම දේශනාව අහලා මම මගේ අඩුපාඩු මෙහෙම හදාගත්තා. ඒවට උදව් කරපු මිනිසුන්ට කොච්චර පින්ද කියලා ඔබට පින් දෙනවා. ඒකයි. ඒතකොට දැන් මේ ධර්මය අහනකොට මේ පටන් ගන්න විදිහක් තේරෙන්නේ නැතුව හිටපු කෙනෙකුට මගක් පෑදෙනවා. මොකද්ද පළවෙනි පියවර? සත්පුරුෂය බැහැර කළා, සත්පුරුෂය ඇසුරු කළා, පිදියුත්තම් පුදන්න පටන් ගන්නවා. ඊළඟ ධර්මයේ හැසිරෙන්න පුළුවන් පරිසරයක් හදා ගන්නවා. පතිරූපදේශ වාසෝච. ඒ කියන්නේ ධර්මයේ හැසිරෙන්න පුළුවන් යහපත් තැනක වාසය කරන්න ඕන. එතකොට එහෙම බලනකොට තේරෙනවා හරි අඩුයි. තමන්ම හදා ගන්න ඕන. හැදෙන්නේ නැහැ නිකන්. පින් දහම් කුසල් දහම් කතා කරන පරිසරය හැදෙන්නේ නැහැ නිකන්. හදා ගන්න ඕන. තමන් පින් දහම් කුසල් දහම් ගැන කතා කළා නම් හරි. ඊට පස්සේ පුබ්බේච කත පුඤ්ඤතා මේ මොනවත් ඉදිරියට නම් ගෙනියන්න බෑ. එක දෙයක් තිබ්බේ නැත්තම් මොකද්ද? පෙර පින්. පින නම් ඕනමයි. සමහර මේ යාළුව දෙන්න බණ අහන්න යන්නේ. එක්කෙනෙක් මහාන වෙනවා. අනිත් එක්කෙනා ගිහිලා ඔහි බීලා කාලා ආයෙත් පරණ ලෝකෙටම වැටෙනවා. පැහැදිලි නේද? එහෙනම් පෙර පින් තියෙන්න ඕන. පෙර පින් උපදින්නේ දැන්. දැන් තමයි පෙර පින් උපදින්නේ. අසත්පුරුෂයෝ බැහැර කරලා සත්පුරුෂයෝ ඇසුරු කරලා පිදියුත්තම් පුදන්න පටන් අරන් දහමේ හැසිරෙන පරිසරයක් හදාගන්නකොට තමයි සීල් රකින්න පිනක් තියනවද කියලා ඉස්මතු වෙන්නේ. එතෙක් ඉස්මතු වෙන්නේ නැහැ. බණ ටික ටික අහන්න පටන් ගන්නකොට තමයි මේ ධර්මයෙන් පිහිටක් ගන්න පුළුවන්ද කියලා සසරේ පින් ඉස්මතු වෙන්නේ. නැත්තම් ඉස්මතු වෙන්නේ නැහැ. මේ වෙනකල් හැංගිලා තියෙන්නේ. දැන් තමයි පෙර පින් කියන එක උපදින්නේ. සුදුසු පරිසරයක් හැදෙනකොට. දැන් ධර්මයේ සුදුසු පරිසරයක් හැදිලා ටීවී එක දාපු ගමන් ධර්මයේ ඇහෙනවා. දැන් තැන් තැන් වල තියෙන චෛත්‍ය රාජානන් වහන්සේලාගේ විස්තර ඇහෙනවා. මහා චෛත්‍ය වන්දනා, බෝධි වන්දනා, ධර්ම දේශනා, සති භාවනා, චතුරාර්ය සත්‍ය ඇහෙනවා. පරිසරයක් හැදිලා සසරේ පින් තියෙන කෙනාට තමයි මේකෙන් ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. නැත්නම් අර ජේතවනාරාමේ පිටිපස්සේ හිටපු චුන්ද සූකර වගේ. තේරුණා නේද? චුන්ද සූකර. ඒ චුන්ද සූකර වගේ ඔහේ ඉන්න ජේතවනාරාමේ පිටිපස්සේ. මේ ධර්මයේ ඇහෙන තැනක් තියෙනවා අයිනකටලා ඔහේ වඩේ කාලා, තේස් කාලා, බීලා කාලා නටලා කාගේවත් ඇද කුදක් හොයාගෙන ඔහේ ඉන්නවා. ඊළඟට පොර බදිනවා හේන් එක, කුඹුරු එක. පොළොවේ පස් එක්කම ජීවත් වෙලා පස්වල එක්කම මැරිලා පසටම එකතු වෙලා යනවා. වෙන කිසිම ජීවිතයක් නැහැ. මොකටද මනුස්ස ලෝකෙට ආවේ පොළොවත් එක හැපි හැපි ඉන්න විතරද? මනුස්ස ලෝකෙට ආවේ මේ විතක් කාලා අමුඩ ගහගෙන ඒකට විතරද? මේ මනුස්ස ජීවිතයේ අපේ හිතක් පොඩ්ඩක් ඉදිරියට වඩා ගන්න ඕනේ නැද්ද? ඇයි ඉපදුන විදියටම මැරෙන්නේ? අනිත් අයත් ඉපදුනා අපිත් ඉපදුනා අනිත් අය කෑව බීවා අපිත් කෑව බීවා අනිත් අය තුජාරුවකින් කියාගෙන හිටියා මගේ පුතා මෙහෙමයි දුව මෙහෙමයි කියලා. මිනිස්සු ඔක්කොම ඔහොම නේද කියන්නේ? කතා කළොත් බලන්න අපේ පුතා කොරියාවේ ඇමරිකාවේ අරකයි මේකයි කියලා උන්දට ඇති මොකක්වත් නැහැ. ඊළඟ පුතා ආවට පස්සේ ලොකු ටීවී එකක් ගෙනත් දෙනවා. අම්මට ටීවී එක බලන්න බෑ. කන්නාඩි දෙක ඕන. කන්නාඩි දෙක දාලත් ඒක බලන්න බෑ. ඊට පස්සේ මේ වාහන ගෙනත් දෙනවා. ඒක වාහනේට ගොඩ වෙන්න බෑ අම්මට. කන්න බොන්න කියලා ගෙදර ගෙනලා ෆ්‍රිජ් වල පුරවනවා. අම්මට කන්න බෑ. මොකද්ද කරන්නේ? ඇඳුමකින් පැදුමකින් ටීවී එකකින් දරුවන්ට පුළුවන් ද දෙමව්පියන්ගේ ණය ගෙවන්න? ඊට පස්සේ මොකද කරන්නේ? අම්මලා ඉතින් දරුවන්ට පින් දීදී ඉන්නවා වෙන මොනවත් නැහැ. දරුවන් අම්මලාට පින් දෙන්න ඕනේ අම්මලාට දරුවන්ට පින් දෙන්න ඕනේ. කවුද පින් දෙන්න ඕනේ? ඔයාලට මොකද හිතෙන්නේ? අම්මලා දරුවන්ට පින් දෙන්න ඕනේ. දරුවෝ ටික කොහොම ලාභ සත්කාරයෙන් අම්මලා තාත්තලා ටික ඇල්ලුවා. සල්ලි ටිකක් දීලා. ඔයාලා දරුවන්ට කිරි ටික පෙව්වේ සල්ලි වලටද? සල්ලි වලටද පෙව්වේ?
ඊළඟට දරුවෝ ටික ඔයාලට සත්කාර කර කර හිටපු නිසාද කිරිපෙව්වේ? දරුවෝ මූණ හූරද්දින් කිරිපෙව්වා. දරුවෝ පපුව හපද්දින් කිරිපෙව්වා. මේ මූණ මිරිකද්දින් කිරිපෙව්වා. ඇඟට ගහද්දින් කිරිපෙව්වා. ඔයාලා වචනයක් දරුවන්ට කියලා බලන්න. සැරට නිතර නිතර කතා කරන්න බයන්න ඔය හම්බෙන එක හම්බෙයිද කියලා. කීයක් හරි මාසෙට ගෙනත් දෙනවා නම් දෙයිද කියලා. අම්මට කොච්චර දීලවත් හොඳක් නැහැ ඊට වැඩි හොඳයි නිකන් ඉන්නේ කියලා ඉන්නවා. වෙනස්. ඒක අමතර කාරණාවක්. පෙර පින් තියෙන්න ඕන මේක කරගන්න. ඊළඟට අත්ත සම්මාපන දීත සුදුසු පරිසරයක පෙර පිනක් තියෙනවා නම් තමා යහමඟ යනවා. දැන් තමයි ටික ටික අඩුපාඩු හදා ගන්න බලන්න. මෙයාට හිතෙනවා මගේ බීමනාවක් තියෙනවා මේක හරියන්නේ නැහැ. මේක ටික හදා ගන්න ඕන. මගේ ආසාව වැඩි මේක ටිකක් හදා ගන්න ඕන. මම සල්ලි පිටිපස්සේම හඹා යනවා මම මේක හදා ගන්න ඕන. පින්වතුනි බලන්න මිනිස්සු මේ හිටියා මේ මැරුණා. මොකටද මේ ජීවිතේ? දුකක් එනකොට ශෝකේ එනකොට වැළපීම එනකොට දරා ගන්න බෑ. දුක් එනකොට දරා ගන්න බැරි නම් අපේ මුදලින් අධ්‍යාපනයෙන් සමාජ තත්ත්වයෙන් පිරිවර සම්පත්තියෙන් අපේ ජීවිතේ වැඩිලා නැහැ. දුකක් එනකොට තනියෙන් කොච්චර අපි දුක් විඳිනවද? කොච්චර දුක් විඳිනවද? ඒ නිසා මෙයා කල්පනා කරනවා මන් ටික ටික හැදෙන්න ඕන. ඒතකොට පළවෙනි පියවර විදිහට අනිත් අයද මෙයා හදන්න යන්නේ Tamanda හැදෙන්නේ. අන්න පටන් ගන්න තැන. පෙර පින් තියෙන කෙනා ඉස්සලාම පටන් ගන්නේ තමන් හදා ගන්න. මේ බණපදයක් ඇහුණ ගමම අපේ අම්මලත් මෙහෙට යවන්න හොඳයි, තාත්තලත් මෙහෙට යවන්න හොඳයි, නෑදෑයොත් යවන්න හොඳයි කියලා හිතෙනවා නම් මං හිතන්නේ හරියට අහුවෙලා කියලා. මොකද මේ බුද්ධ දේශනාවේ තියෙනවා පතිරූප දේශයක ඉන්න කෙනාට පෙර පිනුත් තියෙනවා නම් යා පළවෙනි පියවර විදිහට කරන්නේ මොකද්ද? තමන් යහමඟ යවා ගන්න. තමන්ගේ වැරදි ටික තමන් හදා ගන්න. අත්ත සම්මා පනදීච ඒතම් මංගලමුත්තම. ඔන්න සත්පුරුෂෝ අසත්පුරුෂෝ බැහැර කළා, සත්පුරුෂෝ ඇසුරු කරනවා, පිළියුතම් පුදනවා, ඊට පස්සේ සුදුසු ප්‍රදේශයක වාසය කරනවා, පෙර පිනුත් තියෙනවා, තමන් යහමඟ යවා ගන්නවා. යවා ගන්නකොට බාහු සච්ඡංච සිප්පංච මෙයාගේ සිල්ප තිබ්බා. මේකේ මෙයාට පින් කරන්න අවස්ථාවක් දෙනවා. ඇයි කතා කරන්න පුළුවන් හැකියාවක් එනවා නම් ඒ කතා කරන්න පුළුවන් හැකියාවෙන් කතා කරනවා. මොනවද කතා කරන්නේ? ධර්මය. ලියන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ලියනවා. මොනවද ලියන්නේ? ධර්මය. මෙයාගේ යටතේ මෙයාගේ වචන අහන පිරිසක් ඉන්නවා නම් අන්න ඒ වෙලාවේ මෙයා ධර්මයේ කතා කරනවා. මෙයාගේ පිරිස් බලෙන් අනිත් අය මෙහෙවන්න පුළුවන් හැකියාවෙන් මෙයා පින් කරගන්නවා. ඇත්තටම මේ ධර්ම මාර්ගයේ බැහැපු කෙනාට ශිල්ප ශාස්ත්‍ර පිළිබඳව තියෙන දැනුම මංගල කාරණයක්. මේ ධර්ම ප්‍රචාරයට එක එක දේවල් කරන්න පුළුවන් යාට. පැහැදිලි නේද? අන්න බාහුන් නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ නමෝ බුද්ධාය. ඒ මොනවද ධර්මයක් දන්නේ නැහැ.
ඒ මනුස්සයා අහලත් නෑ ධර්මයා. ඒ මනුස්සයාට බුද්ධ ශාසනයෙම පාවෙනවා ඊට පස්සේ. ඒතකොට ඒ මනුස්සයා හිතන්නේ මේ බුද්ධ ශාසනය කියන්නේ පෞල් කඩා කපල් කරගන්න එකක් කියලා. පෞල් කඩා කපල් කරගන්නවා නම් මේ ඊළඟට තියෙයිද පුත්ත දානස සංඝෝ කියලා. ඒ ගිහියාගේ විනය විදිහට තියාගන්න ඕන පංචශීලී. සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, තමාගේ බිරිඳට ස්වාමියාට විතරක් එයා සීමා වෙනවා. ඇත්තට මේක කොච්චර හොඳද? ඒක නේද ආදරේ? ඒක නේද සෙනෙහස? ඒකට තියෙන ඊළඟට එක තමයි විනය සුසිකින මනාව හික්මෙනවා. ඊළඟට බොරු කියන්නේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඕක විනය. ඊළඟට සංඝයාට ගෞරවයෙන් ඉන්නවා, පින් කරනවා. ලස්සන චරිතයක්. විනයෝච සුසිකිතොම් විනයකින් යුතුයි මනාව හික්මෙනවා යා. දැන් මේ වැඩ රාජකාරී කරගන්න ගමන් මෙයා කරගන්නේ මේක. ඊළඟට සුභාසිතාච යාවාචා ලස්සන වචන කතා කරනවා. කැමති නැහැ කටෝර වචන කතා කරන්න. නරක වචන කතා කරන්න කැමති නැහැ. මොකද වචනයක් ලෝකෙට දුන්නොත් ඒක Tamanට එනවා. Taman ලෝකේ රිදෙව්වොත් තමාව රිදවන ලෝකයක් බිහි වෙනවා කර්මය. දැන් මේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් දැන් මෙයා ඉගෙන ගන්නවා මේක. පින්වතුනි අපේ වචනයකින් අපි කවුරු හරි කෙනෙක්ගේ හිත රිද්දුවොත් අපේ හිත රිද්දන්න 1000ක් ලෝකෙ බිහි වෙනවා. අපි කාට හරි මේ ගැරෙහුවොත් අපිව ගරහන අය ලෝකෙ බිහි වෙනවා. අපි කාට හරි මීහරක ගොනා මේ කියාගෙන යනවනම් අපිට ගානට ලැබෙයි ඒවා සසරි. පැහැදිලි නේද? නොලැබී තියෙන්නේ ලැබෙනවා. මේක මෝණ්ඩයා මීහරක ගොන් ගහන් කියලා අපි සත්තු අත්තක නන් ටික කියාගෙන දෙස් දෙවුල් තියාගෙන ඉන්නවනම් ගානට අපිට ලැබෙයි ඒවා. හරිම බයයි මෙයා වචන කතා කරන්න. ඒ නිසා මෙයා ලස්සන වචන කතා කරනවා. සුභාසිතාච යාවාචා. ඒතම් මංගල මුත්තම. ලස්සනට මෙයාගේ ජීවිතේ මංගල්‍යයක් වෙනවා. මෙයාට හැමදාම නැකත්. මෙයාට හැමදාම සුබ මොහොතක් තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මාතා පිතු උපට්ඨාන. අන්න බලන්න. දැන් තමයි ටික ටික අම්මා ගැන තේරෙන්නේ. දැන් තමයි ටික ටික තාත්තා ගැන තේරෙන්නේ. මාතා පිතු. ඇයි මාතා පිතු උපට්ඨාන? අර මං ඉස්සෙල්ලා කිව්වේ ඔක්කොම අම්මලා හිතාගෙන ඉන්නේ දරුවන්ට පින් දෙන්න ඕන කියලා. අම්මලා තාත්තලා දරුවන්ට පින් දෙන්න නෙවෙයි ඕනේ මොකද්ද? ආශිර්වාද කරන්න. මොකද ඒ වුණාට අපි කරන්නේ? මේ අපේ දරුවෝ නිවන් දකින්න ඕන බුදු වෙන්න ඕන. අපි ණය ගැති. ණය ගැතිලු අම්මලා දරුවන්න. අපි ධර්මයේ අහලා තියෙන්නේ කොහොමද? අවුරුදු 100ක් මේ දෙපැත්තේ අම්මයි තාත්තයි ඉඳාගෙන සැලකුවත් දරුවන්ට දෙමව්පියන්ගේ ණය ගෙවන්න බෑ කියලා ධර්මයේ තියෙද්දී මේ අම්මලා ටික කියනවා මොකද්ද? දරුවන්ට ණය ගැති. මොකද ණය ගැති? මාසේ පඩියෙන් රුපියල් 2000ක් අතට දෙනවා. ඔය ඩිංගට. මාතෘ සෙනෙහස, පීතෘ සෙනෙහස මාසේ රුපියල් 2000ට සින්න වෙන්නේ ඇයි? අර ගෙයක් හදලා ඒකේ නවත්තලා හාන්සි පුටුවක තියලා. ටීවී එකක් ගෙනල්ලා දීලා. අර ස්කයිප්ද මොකද්ද කියන එකක් ඔබලා ඒකෙන් පිටරට දුවත් එක්ක පුතත් එක්ක පොඩ්ඩක් කතා කර කර ඉන්නවා. ඒතර අම්මලා හිතන්නේ අම්මලා මේ නිම්මාන රතියට ගිහිල්ලා තියලා කියලා. මුලා කරලා. දරුවෝ අම්මලාට සලකනවා නම් වචනයක් ගානේ කියන අම්මා පුළුවන් විදිහට මේ කරනවා මිසක් අම්මගේ ණය මට ගෙවන්න බෑ. තාත්තගේ ණය මට ගෙවන්න බෑ කියලා මතුරන්න දරුවෝ අම්මලා තාත්තලා මුලා කරන්නේ නැතුව මේ අහිංසක මිනිස්සු ටික. අම්මලා තාත්තලා අහිංසකයි. අහිංසක මිනිස්සු මුලා කරන්න හොඳ නැහැ. අම්මලාගේ තාත්තලාගේ දරුවන්ගේ ලොකු පරතරයක් තියෙනවා. ඒ පරතරේ අනිත් අයට වළක්වන්න බෑ. කුමන වූ පරතරයක්ද? උදාහරණයක්. තාත්තා කෙනෙක් මේ වලව්වක තාත්තා කෙනෙක්. එයාගේ පුතාට හොඳට උගන්වලා පුතා ලොකු රස්සාවක් කරනවා. ඉතින් ඒ තාත්තා මේ බංකුවේ එළියේ ඉඳගෙන හිටියා. එළියේ ඉඳගෙන ඉන්නකොට පුතාගෙන් අහනවා. ඉතින් පුතාත් එතෙන්ට ආව පත්තරිය අරන්. එතන ළඟ කුරුල්ලෙක් වැහුවා. ගහක. එතකොට පුතාගෙන් තාත්තා අහනවා පුතේ කවුද? පුතා පත්තරේ පාත් කරලා බැලුවා. ඊට පස්සේ කුරුල්ලෙක්. ඒක තාත්තගේ ඇස් පේන්නේ නැද්ද කුරුල්ලෙක් නේ.
ටිකක් වෙලා ගිහලා තාත්තා අහනවා පුතා ඇයි ඒ කුරුල්ලා මෙතෙන් ආවේ? පුතා පත්තරේ මේකොල්ලා තාත්තා දිහා රවලා බලලා ආයෙ මේව කරනවා. කියන්නකො පුතේ ඇයි ඒ කියලා. තාත්තා මගේ ඔළුව අවුල් කරගෙන පිස්සු කතා කරන්න බෑ මොන කේල් මල්ලක්ද කියලා පත්තරෙත් දාලා පුතා යන්න හදනකොට තාත්තා අතල්ලා ගත්තා. එයා ඉන්න මං යන්න. තාත්තා ඇතුළට ගියා. කබඩ් එක පෙල්ල පරණ ඩයරියක් කරනවා. ඒ ඩයරිය පුතාට පෙල්ල දුන්නා. මෙන්න මේක කියවන්න කියලා. ඒකේ තියෙනවා අද මගේ පුතාට අවුරුදු 4යි. ඒ කියන්නේ අර මේ පුතාට ඒ කාලේ අවුරුදු 4යි. මං අඹ ගහ යට බංකුවේ ඉඳගෙන හිටියා. ඔය දැන් ඉඳන් හිටපු එකේ. ඒ ළඟට කුරුල්ලෙක් ආවා. ඒතර පුතා මං අහුවා තාත්තා කවුද ඒ කියලා. මං කිව්වා කුරුල්ලෙක් කියලා. ඇයි ඒ ආවේ කියලා. මං ඒකටත් උත්තර දුන්නා. මේ විදිහට පුතා මගෙන් ප්‍රශ්න 100ක් ඇහුවා. මම ප්‍රශ්න 100ටම උත්තර දීලා මං ඉඹ මගේ දරුවා බදාගත්තා. දැක්කද? අම්මලාගේ තාත්තලාගේ සෙනෙහසට කිට්ටු වෙන්න බෑ දරුවන්. අම්මා තාත්තා කෙනෙක් ප්‍රශ්න අහනකොට දරුවන්ට බෑ ඒවට උත්තර දෙන්න. දරුවෝ අහනවට උත්තර දෙන්න අම්මලා තාත්තලාට පුළුවන්. ඉවසීම. මෙහෙම මූණු හොරන පුංචි දරුවෝ ඉන්න ගෙවල් බලන්න දැන් නෑ දැන් අර සර්වන්ට්ලානේ හදාගන්න දෙන්නේ. මේව හොරනවා. අපි දැකලා තියෙනවා. අපිත් එහෙම පුංචි කාලේ. අම්මා කිරි දෙනකොට පපුව හපනවා. ගහනවා. ගහද්දි හොරද්දි අපිව බදා ගන්නවා. ඒ සෙනෙහසට කිට්ටු වෙන්නවත් බෑ අපිට. ණය ගෙවන්න බෑ. ඔය පිර රට ඉඳලා එවන සොච්චමෙන්. ඒ ණය ගෙවන්න බෑ. කිසිම දෙයකින් ඇඟේ ලේ පිරිමියෙක් ගෑණියෙක් කරන්න පුළුවන් තාක්ෂණي අද තියෙනවා. ගෑණියෙක් පිරිමියෙක් කරන්න පුළුවන් තාක්ෂණයක් අද තියෙනවා. රතු පාට ලේ සුදු කරන්න බෑ. ගමේ ගොඩේ කීල විකුරන මෝඩ අම්මා ඇඟේ ලේ සුදු පාට හරවනවා. මේ අම්මලාට කිට්ටු වෙන්න බෑ. මාතා පිතූපට්ඨාන. පුතා කොච්චර ඉහළකට ගියත් අම්මට පුතාමයි. මම දැක්කා ඊයේ අම්මා කෙනෙක් මන් ළඟට ආවා. අවුරුදු 13යි දරුවා අංග විකලයි කතා කරන්නේ නැහැ සෙම පෙරාගෙන අංග විකල ළමයි. අම්මට ලෙඩක් හැදලා අම්මා වමනය කරන ඔළුව එක කොමයි. වමනය කර තුරුල් කරගෙන ඉන්නේ කවුද? සෙනෙහස. සෙම වැකෙද්දි තමන්ගේ චීත්තෙන් දරුවව පිහ අර දරුවා තුරුල් කරගෙන ඉන්නවා. ගෙයින් කොහෙවත් යන්නේ නැහැ දරුවා කාටවත් හුරුත් නැහැ. මාතා පිතූ පට්ඨාන. ඉස්සෙනියසට කිට්ටු වෙන්න බෑ. අම්මලා තාත්තලා තඹ දොයිතුවක් වටින්නේ නැත්නම් ඒ උගත්කමෙන්, ඒ මොදලින්, ඒ දැනුමින්, ඒ තානාන්තරෙන් ඇති ඵලය කිම? ඔය කොම සෙල්ලම් මේ අවුරුදු 50ට 60ට මැරුණ ගමන් රිසල්ට් එක හම්බ වෙනවා. දෙව්ලෝ දෙවියෝ මනුස්ස ලෝක ඉස්සෙල්ලාම බලන්නේ අම්මට සලකන්නේ කවුද? තාත්තට සලකන්නේ කවුද? නිරේ ගිය ගමන් ඉස්සෙල්ලාම යම බලන්න නිරේ විස්තර තියෙනවා. යම රජුර අහන්නේ මවුට උඹ සැලකුවේ නෑ. තාත්තට උඹ සැලකුවේ නෑ. අනිත් ඒවා පස්සේ. මාතා පිතූ පට්ඨාන. පුත්ත දාරස්ස සංඝෝ අඹ දරුවන්ට සලකනවා. දැන් එහෙනම් මේ පණිවිඩය හාඳුරන්න දෙනා මේ කියලා තියෙන්නේ. නිවන් මාර්ගයෙන් ප්‍රයෝජනෙ ලබන්න කැමති ඔබට පුත්ත දාරස්ස සංඝෝ. දැන් බලන්න මේ එකක් දැන් අපි දන්නේ නැතුව මේ විනාඩි මේ දැන් හෝරාවක් ගිහිල්ලා. තවම සූත්‍රයේ මැද පුත්ත දාරස්ස සංඝෝ ආදරේ සෙනෙහස. එන්නේ තමන්ගේ නෝනා තමන්ට වටින්නේ, දරුවන්ට තමන්ට වටින්නේ ඇත්ත ආදරේ තියෙනකොට. අද කාලේ මේ කොල්ල කෙල්ල ආදරය කරන ආදරය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැහැ. ඉස්සර කොල්ල කෙල්ල ආදරය කළා කෙල්ල කැමති නැහැ කොල්ලගේ මූණ බලන්න. මේ ඇත්ත කතාව. කොල්ලා කැමති නැහැ කෙල්ලගේ අතින්වත් අල්ලන්න. ලියුම් වලින් තමයි ආදර ගන්න දෙනු තියන්නේ. එක ලියුමක් ලියනකොට 10 වතාවක්වත් අඬනවා. ආදරේ. අද මේ චිත්‍රපටි වලයි මේකේ කියවා තියෙනවා අත්හදා බලන්න කොල්ල කෙල්ල යාළු වෙනවා. කසාද බඳිනවා. ඉන්නේ පුත්ත දාරස්ස සංඝෝ.
ඉන්නේ. ඒ ඔන්න පටන් ගන්න ධර්මයේ හැසිරෙන්න පුළුවන් මේ බලන්න මේ බුද්ධ ශාසනයේ. පුළුවන් නම් හැසිරෙන්න. ඔබට පිහිට සැලසෙයි. දානංච ධම්මචරියාච දම් පැන් දෙන්න පටන් ගන්නවා ධර්මයේ හැසිරෙන්න පටන් ගන්නවා. මම මේ දැන් කෙටියෙන් විස්තර කරන්න වෙලාවේ හැටියට. විස්තර විභාග වශයෙන් සිහි කරන්න තනියෙන් මේ මහා මංගල සූත්‍රය අරන්. නිකන් හැමදාම මේ හින්දි සින්දු කියන වගේ මතුර මතුරයි නැතුව. පොඩ්ඩක් හිතන්න මොනවද මේ කියලා. ඊට පස්සේ ඥාතකානංච සංඝෝ ඥාතින්ද සලකනවා. ඉහළට ගියා කියලා ඥාතින් අතාරින්නේ නැහැ. ධර්මයේ හැසිරෙනවා කියලා ඥාතින් අතාරින්නේ නැහැ. එයාට උදව් කරනවා. අනවජ්ජානි කම්මානි මේ ඊළඟට තමයි ආධාර්මික ජීවිතෙන් වැළකෙනවා. යහපත් ජීවිතයකට එනවා. මිනිස්සු කඩා වඩාගෙන අල්ලස් අරන් ජීවත් වෙන්නේ නැහැ. ඒ තම මංගල මුත්තම. ඊළඟට ආරති විරති පවෙහි නොඇලීමද හැම පවින් වැළකීමද මත්පැනින් දුරු වීමද දහම තුල නොපමාවද මේවා උතුම් මඟුල් කරනුයි. අන්න පටන් ගන්නවා පව් කරන්නේ. ධර්මයේ ඇලෙනවා. ආරති විරති පාපා. දහම තුල ඇලෙනවා පවෙන් වැළකෙනවා. මත්පැන් භාවිතයෙන් වළකිනවා. මේ දහම තුල ටික ටික ධර්ම සිල් ගන්නවා. දැන් ඔන්න ටික ටික බණ භාවනාවට එනවා. දැන් බලන්න ඒක කරන්න කලින් කොච්චර දේවල් කරන්න තියෙනවද කියලා. ඊට පස්සේ තියෙනවා උතුමන්ට ගරු කරනවා. නිහතමානී වෙනවා. ලද දෙයින් සතුටු වෙනවා. කෙලෙහි ගුණ සලකනවා. දැන් පටන් ගන්නනේ අම්මා තාත්තට ගෞරව කරලා. ඊට පස්සේ නිසි කලට බණ අහනවා. දැන් නිතර නිතර බණ අහනවා. අන්න දැන් කොච්චර මේ ස්ටෙප් ටිකක් මේ පන්නගෙන ගියාද මෙයා? පියවර පහු කරගෙන ගියාද? දැන් නිතර බණ අහනවා. ඉවසනවා. යහපතට අවනත වෙනවා. ශ්‍රමණවරු දැන් ස්වාමීන් වහන්සේලා හොයන්න ගිහලා දැන් කතා කරනවා. ශ්‍රමණවරු බැහැ දකිනවා. ධර්මයේ සාකච්ඡා කරනවා. ඊළඟට ටික ටික අන්න දැන් අටසිල් ගන්නවා. දසසිල් ගන්නවා. සතියක් භාවනා කරනවා. තපස. ඊට පස්සේ බ්‍රහ්මචාරී. ඔන්න කාලෙන් කාලයට බ්‍රහ්මචාරී වෙනවා. මාසයක් බ්‍රහ්මචාරී. මාස දෙකක් බ්‍රහ්මචාරී. කාලෙන් කාල බඹසර පුරුදු කරනවා. නිවන් මාර්ගය පුරුදු කරනවා. දැන් චතුරාර්ය සත්‍ය නැවත නැවත මෙනෙහි කරනවා. බලන්න ওই ටික කරන්න කීයක් පහු කරගෙන ආවද කියලා. ඊට පස්සේ අන්න අටලෝ දහමෙන් කම්පා වෙන්නේ නැති වෙන්න විදර්ශනාව වඩා නිවන් මාර්ගය ටික ටික තේරුම් ගන්නවා. අටලෝ දහමෙන් කම්පා වෙන්නේ නැති කවුද? රහතන් වහන්සේ. පටන් ගත්තේ කොහින්ද සූත්‍රේ. ඉවරුනේ රහතන් වහන්සේගෙන් පටන් ගත්තේ අසත්පුරුෂෝ බැහැර කරලා සත්පුරුෂ. නැද්ද නිවන් මාර්ගයට යන අනුපිළිවෙල පියවරක් මේකේ නැද්ද තියනවද? අපි හැමදාම කී හිටියා. ඒ නිසා උතුම් මංගල කරුණ වලින් ඔබගේ ජීවිතය සූපපත් කරගන්න වාසනාව උදා වේවා. පින්වතුනි අද දවසේ මේ අසිරිමත් ධම්සක තුලින් ඔබට දහම් කරුණු රැගෙන එන්න උදව් උපකාර කළේ ධර්ම දානය සිද්ධ කරන්නේ අනුරාධපුර නල්ලච්චිය දෙවන පටුමගේ නොම්බර 110 නිවසේ පදිංචි HMM කරුණාවතී උපාසක මෑණියන් ඇතුළු පුතුන් තිදෙනාත් දියණියන් සහ මුණුබුරු මිනිබිරියන් විසින් පවුලේ සියලු දෙනා එකතු වෙලා. ඉතින් මේ තුලින් රැස් වුණ ධර්ම දානමේ පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙලා ඒ සියලු දෙවියෝ සැපවත් වේවා මේ පින්වතුන් දැහැමින් රැක ගනිත්වා දෙවියන්ද උතුම් මංගල කරුණුම පුරුදු කර දෙවියෝද සසර දුකින් නිදහස් වේවා. ඒ වගේම කරුණාවතී මෑණියනුත් පවුලේ සියලු දෙනා නමිනුත් මිය පරලෝකීය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. මිය පරලෝකීය ඥාති වූ පරලෝක වශයෙන් සුඛී සුවපත් වේවා. ඥාතීන්ද සසර දුකින් අත් මිදේවා. ඒ වගේම රැස් කරගන්න යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් කරුණාවතී මෑණියන්ට අනුමෝදන් වෙලා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඊළඟට මේ පවුලේ වයෝ වෘද්ධව සිටින වැඩිහිටි මව්වරු පියවරු ඥාති සමූහයා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඒ වගේම පුතුන් තිදෙනාටත් දූවරුන්ටත්
ඒ මුණුබුරු ආදී සියලු දෙනාටත් ඔබ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේ මේ ධර්මයේ ශ්‍රවණය කරන යම් කෙනෙක් වේදේ සියලු දෙනාට යම් මංගල කාරණයක් මාත් පුරුදු කරගන්න ඕන කියලා සිතවිල්ලක් ඇති වුණාද? ඒ සියලු දෙනාට මංගල කරුණක් කනට වැටුණාද? මේ අවුරුදු 12කට පස්සේ මේක ඇහුනේ බුදු කෙනෙක්ගෙන්. ඒ සියලු දෙනාට ශ්‍රවණය වුණ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. කායික මානසික සුවයෙන් සුවපත් වේවා. උතුම් මංගල කරුණු පිළිවෙලින් පුරුදු කරගෙන ගෞතම බුදු සසුනේ අටලෝ දහමින් කම්පා නොවන අපරාජිත විරාජිත පූජනීය චිත්ත සංතානයක් ඇති කරගන්න සසර දුකෙන් නිදහස් වෙන්න ලොකු කුඩා සියලු දෙනාට ඔබ සියලු දෙනාට වාසනාව උදා වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සුපින්නතුනි, අද දවසේදී පින්වත් ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනාව තුළදී ධර්මයට අදාළව බොහෝ කාරණා පිළිබඳ අපේ අවධානය යොමු කළා. බොහෝ කාරණා ඔබේ ජීවිතයට ඒකරාශී කරගන්නටත් හැකියාවක් ලැබෙන්නට ඇති. ඉතින් මේ ධර්ම කාරණා පිළිබඳ මැනවින් අපිට පෙන්වා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍ය අනුමෝදනා කරමු. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් හේතු වාසනා වේවා කියා අප ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ අද දවසේදී අසිරිමත් දම්සක ධර්ම දේශනාවේ වැඩසටහනට දායකත්වයේ දැක්වූ මේ පිරිසටත් අප පුණ්‍ය අනුමෝදනා කරනවා. දැන් පින්වත් ස්වාමීන් වහන්සේට පරිස්කාරයන් පූජා කරමු. බුද්ධාය නමෝ 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 බුද්ධාය. සුපින්නතුනි, ඒත් සමගින්ම ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ඔබ වෙතගෙන අසිරිමත් දම්සක ධර්ම දේශනාවේ වැඩසටහන අප මෙතෙකින් නිමවටපත් කරනවා. ශ්‍රද්ධා රූප වාහිනිය ඩයලොග් ටීවී ඔස්සේ නාලිකාංක 27න්, PO TV ඔස්සේ නාලිකාංක 99න්, www.shraddha.lk අපේ වෙබ් අඩවිය ඔස්සේද නැරඹීමේ හැකියාව ඔබට තිබෙනවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.